තුල පුතාලට සුබ සන්ධ්‍යාවක්. අපි 9 ශ්‍රේණියේ ගණිතය පන්තිය පටන් ගන්නවා. අපි ඊයේ කතා කරේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක සොයන ආකාරය ගැන කතා කරේ. අපි ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාමාන්‍යයෙන් අපි දක්වන්නේ ax වර්ගය ධන bx ධන c කියන එක කියලා කිව්වා. නමුත් මේ 9 ශ්‍රේණියේදී අපි ඉගෙන ගන්නකොට මේ a කියන එක මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ a කියන එක අපි එක කරනවා කියලා. ඒ කියන්නේ සුළු කිරීම පහසු වෙන්න අපි 9 ශ්‍රේණියේදී ඉගෙන ගන්නකොට මේ A කියන එක කරනවා. ඒක හොඳට දූල පුතාලා මතක තියාගන්න. එතකොට දූල පුතාලා එතකොට මේ 9 ශ්‍රේණියේදී ඉගෙන ගන්නකොට මේ ax වර්ගය ධන bx ධන c කියන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ a කියන එක කරන විශේෂ අවස්ථාවක් ගැන තමයි ඉගෙන ගන්නෙ. එතකොට ඒක දූල පුතාලේ අනාගතයේදී උසස් පෙළ ගණිතය කියන්නේ ගණිතයේ සුද්ධ ගණිතය කියන ගණිතේ කොටස් දෙකකට බෙදෙනවා උසස් පෙළදී ව්‍යවහාරික ගණිතයයි සුද්ධ ගණිතයයි කියලා. සුද්ධ ගණිතයේදී දූල පුතාලට මේ කොටස සම්පූර්ණයෙන් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට මේ කොටස අපි ඊයේ කතා කරා මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක මැද පදය අපි කොටස් දෙකකට මේ ආකාරයට පිළිවෙල කරාම මැද පදේ වෙන්නේ මේ bx කියන එක. එතකොට x වල සංගුණකේ මෙතන වර්ගයක් තියෙන්නේ, මෙතන එකේ බලයක් තියෙන්නේ. එතකොට මේ x කියන එක අඩංගු මේ පදය කොටස් දෙකකට අපිට වෙන් කර ගන්න වෙනවා. එතකොට කොටස් දෙකකට අපි වෙන් කරගන්නේ කොහොමද කියන එක තමයි අපි ඊයේ කතා කරේ. එතකොට කොටස් දෙකකට වෙන් කරගන්න අපිට ඒක කොටස් දෙකකට වෙන් කරගන්න. ඒ කියන්නේ පද තුනක් තියෙන එක පද හතරක් බවට පත් කරගන්න ඕන. එතකොට පද හතරක් බවට පත් කරගන්න අපිට කොහොමද කියන ක්‍රමය ගැන තමයි කතා කරේ. මේ පොතේ තියෙන ටිකත් මම පොඩ්ඩක් එක විස්තර මේ කියවලා ඊට පස්සේ ඒක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ආපහු අපි දූල පුතාලට ඊයේ කතා කියපු ටිකෙන් මම හිතන්නේ සාමාන්‍ය අදහසක් ඇති. ඒක කොහොමද වෙන් කරන්නේ කියන එක. එතකොට අපි මැද පදය කොටස් දෙකකට වෙන් කරලා, ඒ කියන්නේ පද තුනක් තියෙන එක පද හතරක් බවට පත් කරන්න ඕන. එතකොට ඒ මැද පදයේ කොටස් දෙකකට වෙන් කරන්නේ කොහොමද කියන එක, නීතිය මොකක්ද කියන එක තමයි අපි ඊයේ කතා කරේ. අපි අද ඒක ඉතුරු ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ පොතේ තියෙන ටික ඉස්සෙල්ලා අපි බැලුවොත් එහෙම එතකොට මම මෙතනින් පොඩ්ඩක් ඉන්න. මෙතනින් ඉඳන් මම මේ කොටස කියවන්නම්. ඊට පස්සේ විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහිදී අප සලකා බලනුයේ එක් සාධකවල ගුණිතයක් ලෙස දැක්විය හැකි ප්‍රකාශනවල සාධක සොයන්නේ කෙසේද යන්න කියලා. වර්ගජ ප්‍රකාශනයක් ද්විපද සාධක දෙකක ගුණිතයක් ලෙස ලිවිය හැකි කෙසේද යන්න විමසා බැලීමට ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය ලබා ගැනීමට යොදා ගන්නා පියවර අග සිට මුලට විශ්ලේෂණය කර බලමු කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට කොහොමද මේක, එතකොට ද්විපද සාධක දෙකක පද දෙකක්, එතකොට සාධක දෙකක් එතකොට වෙන් කරන්නේ කොහොමද කියන එක තමයි මෙතන මේ කතා කරන්නේ. එතකොට අපි මේක එතකොට මේ අවස්ථාව එතකොට මේ අවස්ථාවේදී මේ 7x කියන එක මම කලින් කිව්වා මේ x වල x කියන අඩංගු පදේ කියන එක තමයි අපි පද දෙකකට වෙන් කරන්න කියලා. එතකොට මේ අවස්ථාවේ එතකොට අපි එක බැලුවොත් එහෙම x වර්ගය ධන 7x ධන 12 ආකාරයට ඇති ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ මැද පදයේ වන 7x පද දෙකක් එකතුවක් ලෙස, එනම් මේ අවස්ථාවේදී 3x එකතු කිරීම 4x ලෙස දක්වලා තියෙනවා. එතකොට මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයකදී පද තුනක් තියෙනවා. එතකොට අපිට ඒක සාධකවලට වෙන් කරන්න බෑ. ඒක නිසා අපි මැද පදය අපි පද දෙකක් බවට පත් කරන්න ඕන. මේ අවස්ථාවේදී 7x කියන එක පද දෙකක් විදියට මෙතන වෙන් වෙලා තියෙන්නේ
3x කියන එකයි 4x කියන එකයි විදියට පද දෙකක් විදියට මේක වෙන් වෙනවා 3x කියන එකයි 4x කියන එකයි. එතකොට අපි ඒක මෙතනට දෙදුවාම අපිට මේක සාධක වලට වෙන් කරන්න පුළුවන්. මේ අවස්ථාව අපි ඊළඟට බැලුවොත් එහෙම 7x යන පද දෙක එකතුවක් ලෙස ලිවිය හැකි ආකාර බොහෝ තියෙනවා. එතකොට මේ 7x කියන එක එතකොට මේ 4 එකතු කිරීම 3යි 4යි එකතු කරාම 7 ලැබෙනවා. ඊට අමතරව අපිට 7 කියන එක අපිට ලියන්න පුළුවන් 1 එකතු කිරීම 6 කියලා. 6යි 1යි 7යි එතකොට එහෙම ලියන්න පුළුවන් 2 එකතු කිරීම 5 කියලා. මේ ආකාරයට අපිට ලියන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. නිදසුනක් ලෙස එතකොට මේක දක්වලා තියෙනවා 7ix කියලා දක්වලා තියෙන්නේ 5ix එකතු කිරීම 2ix කියලා. එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් 8ix අඩු කිරීම x කියලා. මොකද අපි 7 කියලා එනකොට 8න් එකක් අඩු වුණාමත් එතකොට 7 වෙනවා. එතකොට අපිට එහෙමත් දක්වන්න පුළුවන්. එතකොට මේ ආකාරයට විවිධ ක්‍රම තියෙනවා මේක දක්වන්න. ඒ කියන්නේ බොහෝ ක්‍රම තියෙනවා දක්වන්න. ඒ උනාට 3ix සහ 4ix පදවල ඇති විශේෂත්වය පහත දැක්වෙන පරිදි විස්තර කරන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. මම ඊයේ කතා කරේ කොටස දුවල පුතාලට එතකොට මතක ඇති ඒ අවස්ථාවේදී අපි මේක බැලුවොත් එහෙම එතකොට මම ඊයේ කතා කරේ මේකේ සාධකයේ ඇල්ෆා බීටා කියලා අවස්ථාව. එතකොට x දාන බීටා කියන අවස්ථාව මෙහෙම වුණාම එතකොට මේක අපිට මේකෙන් මේකයි වැඩි කරාම x වර්ගය කියලා එනවා. මේක වැඩි කරාම බීටා මේක වැඩි කරාම ඇල්ෆා කියන්නේ ඇල්ෆා දාන බීටා වාරයක් x කියන එකයි ඇල්ෆා බීටා කියන එකයි මෙහෙම ලැබෙනවා. මේක මම ඊයේ කතා කරේ. එතකොට මේ අවස්ථාවේ මේක මම විශේෂ අවස්ථාවට ලිව්වේ මේ අවස්ථාවේදී. එතකොට මැද පදේ කියන්නේ සාධක දෙකක් විදියට වෙන් කරන්න ඕන. ඒක තමයි මෙතන මේ කරලා තියෙන්නේ. ඊට අමතරව මේ සාධක දෙකේ ගුණිතය මේ අන්තිම පදයට සමාන වෙන්න ඕන. ඒක දූල පුතාලට මෙතනින් පේනවා. එතකොට මේ සාධක දෙක එතකොට අපි මේ අවස්ථාවේදී 3 තියෙනවා 4 තියෙනවා. එතකොට 7 එතන 7යි. එතකොට මේ 3යි 4යි වැඩි කරාම අවසන් පදය මේ පදයට සමාන වෙන්න ඕන කියන එක මේක තුලින් දූල පුතාලට පේනවා ඇති. නැත්තම් අපි මේකේ ඕනම පදයක් මේකට යෙදුවොත් එහෙම මෙතන මේ තියෙන මේ සමීකරණයට සමාන සමීකරණයක් අපිට ලබා ගන්න බෑ. ඒක හොඳට දූල පුතාලා මතක තියාගන්න. අපි ඕනනම් ඒක යොදලා බැලුවොත් එහෙම එතකොට මම ඒක යොදලා පෙන්නන්න දූල පුතාලාට. එතකොට ඒක එහෙම වෙන්නේ නැහැ කියලා අපි ඒක බැලුවොත් එහෙම එතකොට මේ ගාන එතකොට මම ලියාලා බෝඩ් එකේ ඒක පෙන්නන්නම්. එතකොට අපි කතා කරන්නේ එතකොට x වර්ගය ධන 7x ධන 12 කියන ඒ ප්‍රකාශනය ගැන අවස්ථාව තමයි අපි මේ කතා කරන්නේ. එතකොට මේ අවස්ථාවේදී x වර්ගය ධන 7x ධන 12 කියන මේ අවස්ථාව කතා කරන්නේ. එතකොට අපි මේක කොටස් දෙකකට අපිට කඩන්න පුළුවන් කියන එක අපි කතා කරේ. එතකොට 1 පුළුවන් 6 පුළුවන් ඊළඟට 2 පුළුවන් 5 පුළුවන් එහෙම ඊළඟට 4 ඊළඟ 3 මේකෙදි මම මේක කපුවොත් එහෙම 3 4 කියලා මේ ආකාරයට අපිට පුළුවන් හදන්න. එතකොට මේ එක් ප්‍රකාශනයේ යෙදුවාම මේකට සමාන ප්‍රකාශනයක් අපිට ලබා ගන්න පුළුවන්ද කියන එක අපි බලමු. එතකොට අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී අපි මේකෙදි එතකොට අපි යොදලා බැලුවොත් එහෙම එතකොට මේකෙදී සාධක දෙක මේක වුණොත් එහෙම මොකද්ද වෙන්නේ? එතකොට අපි මේ සාධක දෙක මේක ඇල්ෆායි බීටායි 1යි 6යි කියලා ගත්තොත් එහෙම එතකොට අපි ඒක බැලුවොත් එහෙම එතකොට x ධන 1 කියන එකයි ඊළඟට x ධන
6 කියන එකයි අපි බැලුවොත් එහෙම එතකොට මේක එතකොට සාධක කියලා අරගෙන මේක සුළු කරොත් එහෙම එතකොට මේකයි වැඩි කරනවා මේකයි වැඩි කරනවා මේවා වැඩි කරන්න අපි කලින් ඉගෙන ගන්න මේ සඳහා භාවිතා කරන්න. ඒක නිසා අපි බැලුවොත් එහෙම x වර්ගය කියන එක මේකයි වැඩි වුණාම 6x කියන එක මේක වැඩි වුණාම තව x එකක් එනවා මේක වැඩි වුණාම 6. එතකොට අපිට මේ ප්‍රකාශනය ලැබෙන්නේ මොකද්ද? x වර්ගය ධන 7x ධන 6 කියලා. එහෙනම් අපිට මේ ආකාරයට ඒ කියන්නේ මෙතන මේ ආකාරයේ අපි භාවිතා කරන්න බෑ කියන එක තමයි ඒකෙන් කියන්නේ මේකෙදී එතකොට අපි මේ අවස්ථාවේදී එතකොට මේ ආකාරයට තමයි එතකොට මේක සාධක වලට වෙන් කරන්න වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී මේකට සමාන අපිට සමීකරණයක් ලැබෙන්නේ නැහැ කියන එක දූල පුතාලට තේරෙයි. එහෙම නැත්නම් දූල පුතාලා මේකට කෙලින්ම අපි ආදේශ කරලා සුළු කරන්න බැලුවොත් එහෙම ඕනනම් අනිත් පැත්තට අපි ඒකට ආදේශ කරලා සුළු කරන්න බැලුවොත් එහෙම එතකොට x වර්ගය ධන මේ අවස්ථාවේදී x කියන එක ධන 6x කියන එක 12 එකතු කිරීම 12. මේ අවස්ථාවේදී එතකොට අපි බැලුවොත් එහෙම එතකොට මේකෙදී මේ අවස්ථාවේදී එතකොට x කියන එක අපිට ගන්න පුළුවන්. එතකොට x ධන 1ක් කියන එක ලැබෙනවා. චුට්ටක් ඉන්න. එතකොට අපි මේකෙදී 6 කියන එක ගත්තොත් එහෙම අපිට මොකද්ද ලැබෙන්නේ? x ධන 2. එතකොට මේ අවස්ථාවේදී දූල පුතාලට මෙතනයි සමාන නැහැ කියලා තේරුම් ගන්න පුළුවන්. මෙතන මේකෙදී x කියන එක ගත්තොත් එහෙම x ධන 1 කියලා එන්නේ. මෙතනදී 6 ගත්තොත් එහෙම x ධන 2 කියලා එන්නේ. එහෙනම් මෙතන 1 කියන එක වෙන්න ඕන. ඒක නිසා මේ අවස්ථාව එතකොට මෙතන 1 කියලා වෙන්න නම් මේක දූල පුතාලා හොඳටම දන්නවා 6 වෙන්න ඕන. ඒ කියන්නේ මේ අවස්ථාව මෙතන 12 වුණොත් මෙතන 2 වෙනවා. මෙතන 6 වුණොත් විතරයි මෙතන 1ක් වෙන්නේ. එහෙනම් මේ අවස්ථාව එතකොට මේ සමීකරණය කියන්නේ මෙතන මේ දක්වලා තියෙන මේ පල්ලෙහා සමීකරණය මේ සමීකරණය මේ සමීකරණය දීලා තියෙනවා නම් තමයි අපිට x ධන 6x කියලා අපිට ඒකට වෙනුවට යොදන්න පුළුවන් වෙන්නේ 7x වෙනුවට. ඒක නිසා මේ ක්‍රමයට එතකොට අපිට භාවිතා කරන්න බෑ කියලා දූල පුතාලට හොඳට තේරුම් ගන්න පුළුවන් කියලා හිතනවා. ඒක නිසා හැම නිතරම මේ එකතුව විතරක් නෙවෙයි මේකෙදී මේ ගුණිතය කියන එක මේකට සමාන වෙන්න ඕන. මෙතන සමාන වෙන්නේ ඒ වගේම මෙතන ගුණිතය කියන්නේ මේකට සමාන වෙන්නේ මෙතන ගුණිතය කියන්නේ මේකට සමාන වෙනවා. ඒක නිසා අපිට මේක මේ පදයේ මේ සමීකරණයේ මැද පදයේ වෙනුවට අපිට 3x එකතු කිරීම 4x කියන එක තමයි භාවිතා කරන්න පුළුවන්. ඒක නිසා x වර්ගය ධන 3x එකතු කිරීම 4x කියන එක. එතකොට මේක බැලුවොත් එහෙම එතකොට එකතු කිරීම 12 කියන එක මේක අපි බැලුවොත් එහෙම x කියන එක x ධන 3 කියන එක අපිට ගන්න තියෙන ඉතුරු වෙනවා. මෙතනින් 4ක් ගත්තොත් එහෙම x ධන 3 කියන එක ලැබෙනවා. එතකොට x ධන 3 කියන එකයි x ධන 4 කියන එකයි අපිට මෙහෙම පහසුවෙන් සාධක වලට වෙන් කරන්න පුළුවන්. ඒක නිසා දූල පුතාලා මේ මුල ඉඳන් එතකොට මෙතන මේ 7x කියන එක හැදෙන ආකාරය එතකොට එකේ ඉඳන් වැඩි කරගෙන මේ පැත්තට ගියාම එතකොට මේ පැත්ත අඩු කරගෙන යනවා. එතකොට මෙතන 6යි 1යි 7යි 2යි 5යි 7යි 3යි 4යි 7යි එතකොට ඒ ආකාරයට එතකොට ගියාම එතකොට මේක වැඩි කිරීම කරාම මේ පදයට සමාන වෙන්න ඕන. එතකොට එහෙම සමාන වෙන්නේ නැත්නම් මම කලින් කිව්වා වගේ මේක සාධක වලට වෙන් කරන්න බෑ කියන එක හොඳට මතක තියාගන්න. සාධක වලට වෙන් කරන්න නම්
අනිවාර්යෙන් මේක ගුණිතය කියන එක සමාන වෙන්න ඕන. අපි ආපහු මේ කොටස දුල පුතාලා ලියා ගන්න දුල පුතාලා ඉන්නවද මේක වැරදියට මේක ලියා ගන්න එක තරම් හොඳ දෙයක් නෙවෙයි. මම ඒක පෙන්වන්න එක හැදුවේ ඒක ලියා ගන්න එක හොඳ දෙයක් නෙවෙයි. ඒක නිසා මම ආපහු පොතට යන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ ගුණිතය අපි සාධක කියන එකේ ගුණිතය කියන එක අවසන් පදයේ විදියට ඒ කියන්නේ නියත පදයේ විදියට ඒ ගුණිතය කියන එකත් සාධක දෙකේ එකතුව කියන එක මැද පදයේ විදියටත් එනවා කියන එක දූල පුතාලා හොඳට මතක තියාගන්න. ඒක නිසා මේ අවස්ථාවේදී එකතුව මේවයි එකතුව විතරක් මේකෙදී මේකට සමාන වුණාට වැඩක් නැහැ. මේ දෙකේ ගුණිතය මේකේ ගුණිතය කියන එකත් 12 වෙන්න ඕන. මේ අවස්ථාවේදී මේ දෙකේ ගුණිතය කියන එක 6 වෙන නිසා මේක අපිට භාවිතා කරන්න බෑ. මේ අවස්ථාවේදීත් එහෙමයි මේක 10 වෙන නිසා ගුණිතය කියන එක එතකොට අපිට ඒක භාවිතා කරන්න බෑ කියන එක දුල පුතාලා මතක තියාගන්න. මේක බැලුවත් එහෙමයි ගුණිතය කියන්නේ ඍණ 8 කියන එක. ඒක නිසා ඒකත් අපිට භාවිතා කරන්න බෑ. අපි එතකොට ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ අවස්ථාව ඊළඟ අවස්ථාව බැලුවොත් එහෙම සුට්ටක් ඉන්න අපි ඊළඟ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේදී මේ 3x කියන එක මෙතන 4x කියලා මෙතන මේ දක්වලා තියෙන මේ මැද පදයේ වෙන් වෙන එක ඒක දුල පුතාලට x තියුණත් එතකොට x තියවිලා හදන්නත් පුළුවන්. නැත්නම් 3යි 4යි කියලා ගත්තක් කමන්නේ. 3x 4x ගත්තක් කමන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ අවස්ථාවේදී එතකොට 3x කියන එක 4x කියන එක අරගෙන හැදුවත් එතකොට මේ දෙක එතකොට වැඩි කරාම මොකද වෙන්නේ? අවසන් පදයේ කියන එකට එක විතරක් නෙවෙයි මුල් පදයේ වැඩි කිරීම අවසන් පදයේ බවට පත් වෙන. එතකොට මේ දෙකේ ගුණිතය වෙනවා මොකද x වර්ගය තියෙන නිසා. එතකොට දූල පුතාලා එක හොඳට මතක තියාගන්න. එතකොට x වර්ගය තියෙනවද x වර්ගය නැද්ද කියන එක. එතකොට x වර්ගය තියෙනව නම් මේ අවස්ථාවේදී එතකොට x වර්ගය කියන එක තියෙනවා නම් මුල් පදයයි මේකේ ගුණිතය වෙන්න ඕන. එහෙම නැත්නම් මම කලින් කිව්ව අවස්ථාව වගේ එතකොට අපි ඒ අවසන් පදයේ විතරක් සලකලා අපිට එහෙම හදන්න පුළුවන්. එතකොට දූල පුතාලා x කියන එක මෙතන මේ අවස්ථාවේදී 3x 4x කියලා ගත්තොත් එහෙම මේ දෙකේ ගුණිතය මේ දෙකේ ගුණිතයට සමාන වෙන්න ඕන. ඒ මොකද x වර්ගය කියන එක එන්න ඕන මෙතන x කියන එක ගත්තොත් නැත්තම් අපි අවසන් පදයෙන් විතරක් පුළුවන් ඒක බලන්න මේ අවස්ථාව අවසන් පදයේ කියන එක මෙතනට වෙන්නේ. එතකොට x වර්ගය මෙතන දූල පුතාලා alpha x කියන එක beta x කියන එක ගත්තොත් එහෙම එතකොට ඒකේ ගුණිතය අනිවාර්යයෙන් මේකත් එක්ක ගුණ කරපු අවස්ථාව බවට පත් වෙන්න ඕන. x වර්ගයක් එන්න ඕන නිසා ඒක හොඳට මතක තියාගන්න දූල පුතාලා. එතකොට ඒක කොහොම හදනවද කියන එකේ තරම් ප්‍රශ්නයක් නැහැ. එතකොට දූල පුතාලා ඒක එතකොට ඒක දූල පුතාලා ඒක කොහොම හදනවද කියන එක ඒකේ තරම් ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒකෙදි සාධක දෙකකට ඒක වෙන් කරගන්න මැද පදය එතකොට පද දෙකකට වෙන් කරගන්නයි අවශ්‍ය වෙන්නේ. x දාලා හදනවද x දාන්න නැතුව හදනවද කියන එක ඊතරම් ලොකු දෙයක් නැහැ ඇත්තටම. අපි සාමාන්‍ය උසස් පෙළදී කතා කරනකොට x දාන්නේ නැහැ කොහොමද. සාමාන්‍ය පෙළ වුණත් මෙතන ඒක x නොදා හැදුවයි කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මුල් පදය එක නිසා.
ඒක දූල පුතාලා අවබෝධ කරගන්න මුල් පදයේ එක නොවන අවස්ථාවකදී අපිට ඒක වෙනම හිතන්න වෙනවා. එතකොට ඒ අවස්ථාව එතකොට උසස් පෙළදී දූල පුතාලා ඉගෙන ගන්නවා. මං 10 ශ්‍රේණියට තියනවද කියලා මට මතක නැහැ. එතකොට මේ අවස්ථාවේදී කිසිම එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න. අපි එතකොට බැලුවොත් එහෙම ඊළඟ නිරීක්ෂණ ත්‍රිපද ප්‍රකාශන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල සාධක සෙවීමට යොදාගත හැකි. එනම් මැද පදය පද දෙකක එකතුවක් ලෙස ලිවිය යුතුයි කියලා. එතකොට මේ අවස්ථාවේදී අපි කලින් කතා කරා වගේ පද තුනක් තියෙනකොට ඒක අපිට ඒ සාධක දෙකක් විදියට වෙන් කරන්න බෑ. එතකොට ඒක නිසා අපි පද හතරක් බවට පත් කරගන්න ඕන. ඒකට කරන්න තියෙන්නේ මැද පදය කොටස් දෙකකට වෙන් කරගන්න එක. හොඳට මතක තියාගන්න දූල පුතාලා මැද පදය කොටස් දෙකකට වෙන් කරගන්න ඕන. එතකොට ඕනම විදියකට අපිට මැද පදේ වෙන් කරගන්න බෑ. ඒකට නීතියක් තියෙයි කියන එකත් මතක තියාගන්න. අපිට කැමති විදියට මැද පදය කොටස් දෙකකට වෙන් කරන්න බෑ. ඒකට නීතියක් තියෙනවා. මොකද්ද නීතිය? පද දෙකේ එකතුව මැද පදයේ වෙනුවට අපි දාන පදේ කියන එක පද දෙක කියන එකේ එකතුව මේ මුලින් තියුණු මැද පදයට සමාන වෙන්න ඕන. අනිත් එක තමයි මේ මැද පදයේ වෙනුවට දාන ඒ පද දෙකේ ගුණිතය කියන එක. එතකොට x කියන එක අන්තර්ගතව කල්පනා කරොත් එතකොට මුල් පදයයි ඊළඟට අවසන් පදයේ ගුණිතයට සමාන වෙන්න ඕන. ඒක මං කලිනුත් කිව්ව අවස්ථාව එතකොට x වර්ගය කියලා මේ අවස්ථාවේදී ඒක දැක්කුවොත් එහෙම මේ අවස්ථාව එතකොට මේක කොටස් දෙකකට කඩන්න. එතකොට මේක ඇල්ෆා කිව්වා මේක බීටා කිව්වා. මේ දෙක එකතු කරාම මේකට සමාන වෙන්න ඕන. ඒක ඇල්ෆා x කියලා දාගත්තත් එකයි බීටා x කියලා දාගත්තත් කමන්නේ වෙනසක් නැහැ. එතකොට මේ දෙකේ ගුණිතය මේ දෙක ගුණ කරාම මේක ගුණ කරාම අපිට x තියෙනවා නම් cx වර්ගය කියන එකට සමාන වෙන්න ඕන. x නැත්නම් c කියන එකට සමාන වෙන්න ඕන. ඒක වෙනස් වෙනවා. එතකොට x කියන එක ඒක දූල පුතාලා දැක්ක හැටියට තේරුම් ගන්න පුළුවන්. x වල වර්ගයක් තියෙද නැද්ද කියන එක විතරයි වෙනස වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට අපි මේක ගාන හදන විදිය මෙතෙක් වෙලා කතා කරලා තියෙන්නේ අපිට ගණන් හදන්න විතරයි තියෙන්නේ. නමුත් මේ අවස්ථාවේදී පොතේ මොනවද සටහන් කරලා තියෙන්නේ කියන එක අපි බලන එක වැදගත් වෙනවා. ඒක නිසා ඉතුරු ටික පොතේ තියෙන ටික අපි කියවලා ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී මේ නිදසුණක් ලෙස එතකොට x වර්ගය ධන 6යි x ධන 8 සාධක වෙන් කරමු කියලා. එතකොට තියෙන්නේ එතකොට මේ 6 කියන එක කොටස් දෙකකට වෙන් කරන්න ඕන. අපිට එතකොට 6 කියන එක බැලුවොත් එහෙම මම මෙතන ලියන්නම්. 6 කියන එක කොටස් දෙකකට වෙන් කරන්න ඕන. අපිට ලියන්න පුළුවන් 1යි 6යි 5යි කියලා. එතකොට පස්සරක් එක කීයද? පස්සරක් එක කීයද? එතකොට මේ අවස්ථාවේදී මේ දෙක වැඩි කරාම 8ට සමාන වෙන්න ඕන. පස්සරක් එක 5යි. එහෙනම් ඒක බෑ. ඊළඟට අපිට ලියන්න පුළුවන් මේකෙදී අපිට 6 කියලා ලියන්න පුළුවන් 2යි 4යි. 4යි 2යි කීයද? 6යි. 4 වරක් 2 කීයද? 8යි. එහෙනම් ඒක තමයි මේ අවස්ථාවේදී මේ අවශ්‍යතා සම්පූර්ණ කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පද දෙක x වර්ගය ධන 6 වෙනුවට අපිට ලියන්න පුළුවන් 2යි 4යි කියලා. එතකොට ඒ කියන්නේ මේ අවස්ථාවේ එතකොට 2 එකතු කිරීම 4යි x කියලා උනන් ලියන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී 2යි x එකතු කිරීම 4යි x කියන එක එකතු කිරීම 8 කියන එක. එතකොට x වාරයක් ගත්තොත් එහෙම x ධන 2 කියන එකයි. මෙතන 4 ගත්තාම x ධන 2 කියන එකයි. එතකොට අපිට ලැබෙනවා x ධන 2 වාරයක් x ධන 4 කියලා. මේ ආකාරයට අපිට සුළු කරන්න පුළුවන්. දූල පුතාලා මේක සුළු කරන ආකාරය එකතුව 6 වෙන්න ඕන. මේ දෙකේ ගුණිතය කියන එක මෙතන 8ක් වෙන්න ඕන කියන එක. මේ දෙකේ ගුණිතය බැලුවොත් එහෙම එතකොට 8 වෙනවා. ඒක නිසා මේක තමයි මේ අවස්ථාවේදී මේකට භාවිතා කරන්න පුළුවන් කියන එක මතක තියාගන්න.
මේ කොටස් එතරම් ලියා ගන්න නැතුණාට කමන්නේ අපි මේ පොතේ තියෙන කොටස කතා කළා අපි ඊළඟ ඒ උදාහරණ ටිකේ ඉඳන් අපි ලියා ගන්න බලාපොරොත්තු වෙනවා පොතේ මේ තිමුලෙන් තියෙන ටික අපිට තරම් ලියා ගන්න අවශ්‍ය නැහැ අපි මම කලින් කිව්වා වගේ උදාහරණ ටික අපි ලියා ගන්න බලාපොරොත්තු වෙනවා අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී එතකොට මම කලින් සුළු කරපු එකමයි මෙතන සුළු කරලා තියෙන්නේ අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම අපි චුට්ටක් ඉන්න අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස මේ කොටස x වර්ගය ධන 6යි x ධන 8 සාධක එතකොට මේකෙදි සාධක වෙන්නේ x ධන 2 කියන එකයි x ධන 4 කියන එක වෙනවා එතකොට මේ කොටස එතකොට දූල පුතාලා එක කලින් එතකොට තේරුම් ගන්න ඇති මම එතන කලින් හැදුවා අපිට විවිධ දේවල් අපි දූල පුතාලා විද්‍යාව එහෙම ඉගෙන ගන්නකොට භෞතික විශේෂයෙන් භෞතික විද්‍යාව උසස් පෙළදී මේ පස්සේ භෞතික විද්‍යාව කියන එක තමයි අපි ඉංජිනේරු විද්‍යාවෙන්නේ නැතුව ගණිතය නෙවෙයි ඒක හොඳට මතක තියාගන්න එතකොට භෞතික විද්‍යාව කියන එකෙන් එතකොට ගොඩක් දුර පුතාලා වරද්ද ගන්න එක ගණිතය පුළුවන් නම් ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන් කියන එක ඒක බොරුවක් ගණිතය විතරක් පුළුවන් උනායි කියලා ඉංජිනේරුවෙක් වෙන්න බෑ විද්‍යාවත් අවශ්‍ය වෙනවා භෞතික විද්‍යාව තමයි ඉංජිනේරුව භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් එතකොට අපි භෞතික විද්‍යාවෙන් අපි විවිධ සූත්‍ර සමේ අපි දුර පුතාලා හිතුවොත් එහෙම ශක්තිය චාලක ශක්තිය විභව ශක්තිය වගේ දේවල් ඉගෙන ගන්නවා එතකොට අපි ඒව භාවිතා කරලා ඒව සමීකරණ වලින් අපි ඒ ගණන් හදනවා එතකොට අපිට ඒ ගාන සමීකරණයකින් ලියන්න පුළුවන් නමුත් ඒක විසඳන්න නම් අපි ගණිතය අවශ්‍යයි ඒකට තමයි අපි ගණිතය ඉගෙන ගන්නේ මම කලින් කිව්වා වගේ ගණිතය විතරක් පුළුවන් වුණත් භෞතික විද්‍යාව විතරක් පුළුවන් වුණත් ඉංජිනේරුවෙක් වෙන්න බෑ ඒක දෙකම පුළුවන් වෙන්න ඕන ඒක නිසා ඒ අවස්ථාව එතකොට ඒක ගණිතය භාවිතා කරලා කොහොමද සුළු කරන්නේ කියන එක අපි ඒක තමයි ගණිතය ඉගෙන ගන්න. මේ අවස්ථාව වුණත් එහෙම අපි හිතුවොත් එහෙම අපි බෝලයක් මෙහෙම උඩට විසි කරනවා මේකෙදි මේ වගේ දුර ප්‍රමාණයක් අපි හිතුවොත් එහෙම උදාහරණයක් මේ වගේ මෙතන මේ යම් දුර ප්‍රමාණයකට මේක වැටෙන්න ඕන කියලා x කියලා හිතුවොත් එහෙම එතකොට මේ බෝලේ මෙහෙම උඩට විසි කරන්න පුළුවන් මේ ක්‍රමය විතරක්ද තියෙන්නේ ඊට අමතරව මේ ආකාරයට අපිට විසි කරන්න පුළුවන්ද කියන එතකොට මේකෙදි අපි සමීකරණයක් මේ අවස්ථාවේදී එතකොට අපි කතා කරපු ax වර්ගය ධන bx ධන c කියන මේ වගේ සමීකරණයක් හදලා ඒක සමාන කරොත් එහෙම මේකට x කියන මේ දුරට එතකොට අපිට පුළුවන් වෙනවා මේකේ මේ උඩට විසි කරන්න ඕන මේ කෝණය වෙන්න පුළුවන් මොකක් හරි ඒවා අපිට හොයන්න පුළුවන් ඒකට x සමානයි මොකක් හරි ඇල්ෆා හරි x සමානයි බීට හරි මෙහෙම සමීකරණයක් අපිට අරගෙන මේක ගැන අපිට පිළිතුරක් අපිට හොයාගන්න පුළුවන් එතකොට මේ අවස්ථාව එතකොට මේ සමීකරණය ලියන්න අපිට මේ අවස්ථාවේදී භෞතික විද්‍යාව අවශ්‍ය වෙනවා ඒ විතරක් නෙවෙයි සමීකරණය සුළු කරන්න අපිට සුද්ධ ගණිතය අවශ්‍ය වෙනවා ඒක නිසා මේ අවස්ථාවේදී මේ සුද්ධ ගණිතයට අදාළ මේ කොටසත් මේ පාඩම එතකොට මේ ගණිතය කියන එක මේක දූල පුතාලා හොඳින් මතක තියාගන්න උසස් පෙළට ගියොත් එහෙම ඒක ජීව විද්‍යාව කරත් අනිවාර්යෙන් භෞතික විද්‍යාව කරන්න වෙනවා ඉංජිනේරු වෙන්න ගියත් එහෙමයි භෞතික විද්‍යාවට ගියත් එහෙමයි එතකොට ඒකෙදී මේ ගණිතය කියන එක අවශ්‍ය වෙනවා එක්තරා දුරකට ඒක නිසා මේ සුළු කිරීම අනිවාර්යයෙන්ම දූල පුතාලා පුරුදු වෙන්න ඕන ඒක තරම් අපහසු දෙයක් නෙවෙයි ඒක නිසා අපිට මේ මැද පදය කොටස් දෙකකට කඩන එක විතරයි තියෙන්නේ ඒ
මැද පදයේ මේ අවස්ථාවේදී මේ අපි ආපහු කතා කරොත් එහෙම 6x වර්ගයේ ධන 6x ධන 8 කියන එක මේ මැද පදයේ කොටස් දෙකකට කඩන්න අපිට නීතියක් තියෙනවා. ඒ නීතිය පිළිපදින්න විතරයි තියෙන්නේ. මොකද මේක එකතුව කියන එක 6 වෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි ගුණිතය කියන එක 8 වෙන්න ඕන. එතකොට එකතුව 6 වෙලා ගුණිතය 8 වෙන්න බැලුවොත් එහෙම අපි හොඳ ආකාරව දන්නවා 4 වැඩි කිරීම 2 කියන එක තමයි 4 වරක් 2 කියන්නේ 8යි 4යි 2යි 6යි. එතකොට මේ අවස්ථා දෙකම සම්පූර්ණ වෙන එකට තියෙන්නේ මේ 4යි 2යි එහෙම නැත්නම් 2යි 4යි ඒක කොහොම ලිව්වත් කමන්නේ මේ ඕන එකක් මේ දෙකෙන්ම මේ එකම උත්තරේ එන්නේ. එතකොට මේක විතරයි තියෙන්නේ අපිට. ඒක දූල පුතාලා හොඳට ආපහු චෙක් කරලා බලන්න 4 වැඩි කිරීම 2 කියන එක 8යි 4යි 2යි 6යි. එතකොට මේ ක්‍රමය මේක විතරයි තියෙන්නේ අපිට මේ වෙනුවට යොදන්න පුළුවන්. ඒක යොදලා ඊට පස්සේ ඕන කෙනෙක්ට මේක සුළු කරන්න පුළුවන් කියලා හිතනවා. ඊතරම් අපහසු සුළු කිරීමක් නෙවෙයි. එතකොට අපි මේ පදය මේක අපිට x වර්ගය ධන 2x ධන 4x ධන 8 කියලා මේ විදියට ලියා ගන්න එක තමයි මූලික දැනුමක් අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ මේක සුළු කරන එක ඕන කෙනෙක්ට පුළුවන් වෙනවා. ඒක තරම් අපහසු දෙයක් නෙවෙයි. මොකද මෙතනින් පොදු දේ එළියට ගන්න එක විතරයි තියෙන්නේ. එතකොට x ධන 2 කියන එකත් මෙතන 4 කියන එකත් එතකොට x ධන 2 කියන එකත් මෙහෙම ලැබෙනවා කියන එක. ඊට පස්සේ මේකේ පොදු දේවල් බැලුවොත් එහෙම අපි එළියට ගත්තාම x ධන 2 කියන එකයි ඊට පස්සේ x ධන 4 කියන එකයි අපිට ලැබෙනවා කියන එක දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා විශේෂයෙන් දැනුමක් අවශ්‍ය වෙන්නේ මේ අවස්ථාවේදී. එතකොට මේ මැද පදයේ කොටස් දෙකකට වෙන් කරගන්න. මැද පදයේ කොටස් දෙකකට වෙන් කරගන්න නම් එතකොට අපි අනුගමනය කරන්න ඕන මේ පද දෙකේ එකතුව අනිවාර්යෙන් මැද පදයට සමාන වෙන්නත් ඕන. ඒ වගේම මේ දෙකේ ගුණිතය කියන එක මේ අවස්ථාවේදී අපි මේ නියතය විතරක් මේ අවස්ථාවේදී 6 විතරක් ගත්ත හින්දා තමයි මේක ගැන කතා කරේ. අපි x කියන එකත් ගත්තොත් එහෙම මේකත් එකට මෙතනට එනවා කියන එක දූල පුතාලා මතක තියාගන්න. ඒක නිසා 6 විතරක් අරගෙන අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් උසස් පෙළදී උනත් එහෙමයි වෙන් කරන්නේ. එතකොට මේ 6 විතරක් අරගෙන ඒක කොටස් දෙකකට අපිට වෙන් කරන්න පුළුවන්. ඒක කිසිම වැරද්දක් නැහැ එහෙම වෙන් කරයි කියලා. එතකොට මේක වැඩි කිරීම. එතකොට 6 කියන්නේ 4යි 2යි කියන එක. එතකොට ඒක වැඩි කරාම 8 කියන එක ලැබෙනවා කියන එක දූල පුතාලා එතකොට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා මේ අවස්ථාවේදී මේ 2x කියන එකයි 4x කියන එකයි භාවිතා කරාම අපිට මේක සාධක දෙකක් බවට පත් කරන්න පුළුවන්. ඒ ඇර වෙනත් දෙයක් භාවිතා කරොත් එහෙම අපිට මේක සුළු කරන්න බෑ කියන එක කලින් උදාහරණෙ දූල පුතාලට තේරුම් ගන්න ඇති. එතකොට අපිට මේ වගේ පොදු සාධක දෙකක් මේ අතර අපිට ලැබෙන්නේ නැහැ. අපි මේ වෙනුවට වෙනස් එකක් අපි හිතුවොත් එහෙම 1.5යි කියලා මේකත් අපිට භාවිතා කරන්න පුළුවන් මේ වෙනුවට. නමුත් එතකොට අපිට පොදු සාධක හොයන්න බෑ කියලා දූල පුතාලා මම කලින් ගත්තු උදාහරණෙදී දකින්න ඇති. එතකොට මේ කොටස මේකේ තරම් අපහසු ගණිතයක් නැහැ මේකේ. ඒක නිසා දූල පුතාලා එක හොඳින් තේරුම් ගන්න එක ඉතාම වැදගත් වෙනවා. අපි ඊළඟ මේ නිදසුන එක කියන එක හදන්න බලාපොරොත්තු වෙනවා. මෙතනින් දන් දූල පුතාලා ලියා ගන්න කොටස. එතකොට නිදසුන එක කියන එක අපි බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී එතකොට අපිට කතා කරන්නේ x වර්ගය ධන 5යි x ධන 6 කියන එක. මේක බැලුවොත් එහෙම එතකොට අපි මේක කොටස් දෙකකට 5 කියන එක කැඩෙන්න ඕන. එතකොට ඒකේ ගුණිතය කියන එක 6 වෙන්න ඕන. දූල පුතාලා මේකේ එතකොට අවශ්‍ය නම් මේකෙදි එකේ ඉඳන් ලියා යන්න පුළුවන් 1යි 4යි. 5 වෙන්නේ එතකොට 1යි 4යි. 4 වරක් එක කියන්නේ එතකොට 4යි. එතකොට මේක නෙවෙයි කියලා. එතකොට මේක ගුණිතය කියන එක මේක එකතුව කියන එක අපි ඊළඟ එක බැලුවොත් එහෙම අපි ඊළඟ අවස්ථාව බැලුවොත් එහෙම එතකොට 2 කියන එක 2 එකතු කිරීම 3 2 එකතු කිරීම 3 කියන්නේ 2යි 3යි කියද 5යි දෙවරක් 3 කියන්නේ කීයද 6යි
එතකොට මේක තෘප්තිමත් වෙලාද? ඔව්. එහෙනම් අපිට මේ 6 කියන එක වෙනුවට 2යි 3යි කියන එක අපිට භාවිතා කරන්න පුළුවන්. 5 කියන එක වෙනුවට 5 කියන එක වෙනුවට අපිට 2යි 3යි කියන එක භාවිතා කරන්න පුළුවන්. එතකොට අපි බැලුවොත් එහෙම එතකොට x වර්ගය කියන එකේ 5 කියන එකට අපිට 2 එකතු කිරීම 3 කියලා ඕනනම් මෙහෙම ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම 2x එකතු කිරීම 3x කියලා ලියන්නත් පුළුවන්. එතකොට මේක කෙලින්ම 2x එකතු කිරීම 3x කියලා ලියන එක සමහර වෙලාවට දුර පුතාලට පහසු වෙන්නත් පුළුවන්. 2x එකතු කිරීම 3x කියලා කෙලින්ම ලියන්නත් පුළුවන්. ඒක පොඩි ගණිතය සුළු කිරීමක් තියෙන. ඒක නිසා අපි මේවට වැඩි කාලය ගත කරනවට වඩා මේකෙදී මම කලින් කතා කිව්වා වගේ එතකොට කෙලින්ම ඒ ගාන සුළු කරලා අපිට මෙතන දක්වන්න පුළුවන්. එතකොට අපිට මේකෙන් එතකොට ලැබෙන්නේ එතකොට x වර්ගය කියන එකයි 2x කියන එක එකතු කිරීම 3x එකතු කිරීම 6 කියලා අපිට ලැබෙනවා. 2යි 3යි. මොකද x වලට මෙතන x වලින් වැඩි වෙන නිසා ඒක අපිට හිතින් හදලා දාන්න පුළුවන්. එතකොට මේකෙදි x කියන එක ගත්තාම x ධන 2 කියන එක අපිට ලැබෙනවා. ඊළඟට ධන 3 ගත්තාම x ධන 2 කියන අපිට ලැබෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට ඒකෙදි මේ අවස්ථාව අපි එතකොට බැලුවොත් එහෙම එතකොට මේකෙදි අපි x ධන 2 කියන එක එතකොට පොදු එකක් වෙනවා. x ධන 2 කියන එක එහෙනම් x ධන 3 කියන එක තමයි ඉතුරු වෙන්නේ. එතකොට අපිට මේ ආකාරයට අපිට මේක ලියන්න පුළුවන්. එතකොට මේ ආකාරයට එතකොට අපිට ඊටාම පහසුවෙන් මේක සුළු කරන්න පුළුවන්. දූල පුතාලා මේ වෙනුවට x කියන එක යෙදුවයි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක x වර්ගයක් නිකන් එන හින්දා මම ඒක යොදන්නේ නැත්තේ. මොකද අපිට ඒ සංඛ්‍යා දෙකම එකයි. මෙතන මේ පදයට මෙතන x කියන එකක් දැම්මයි කියලා මේ පදයට එක ගුණ කරලා x වර්ගයක් එන එක විතරයි වෙන්නේ. එතකොට දූල පුතාලා එතකොට මේ අවස්ථාවේදී ඒකේ x කියන එක දාලා හැදුවත් එකයි නොදා හැදුවත් එකයි ඒක කිසිම වෙනසක් නැහැ. 5 වෙනුවට මේක ආදේශ කරනවද 5යි x වෙනුවට මේ කොටස x දාපු කොටස ආදේශ කරනවද කියන වෙනස විතරයි තියෙන්නේ. ඒක නිසා ඒක වරද්ද ගන්න නැතුව සුළු කරන්න එක වැදගත් වෙන්නේ. වරද්ද ගන්න එපා. මෙතන 5යි x තියෙන්නේ. ඒක නිසා අපිට ඒ වෙනුවට 2යි 3යි කියලා දාන්න බෑ කවදාකවත්. එතකොට අපි මේක සුළු කරාට පස්සේ දානකොට 2x 3x කියලා ආදේශ කරන්න ඕන. මේක හොඳට මතක තියාගන්න. අපිට 5x කියලා තියෙනකොට එතකොට දුල පුතාලට අපි හිතුවොත් එහෙම ටොපි 5ක් වෙනුවට අපිට ගල් කැට 5ක් දෙන්න බෑ. ඇත්තටම 5 එකම 5 කියලා. ඒක නිසා එතකොට දුල පුතාලා එතකොට ඒක හොඳට මතක තියාගන්න. මේ 5x නම් තියෙන්නේ අපි ඒකට යොදන පදයක් 5x වෙන්න ඕන. නැතුව 2 එකතු කිරීම 3 කියලා අපිට යොදන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. අපි ඒ සුළු කිරීම පහසු කරගන්න මෙතනදී ඒක කැඩුවේ. ඒක හොඳට මතක තියාගන්න. ඒක කවදාකවත් එහෙම වෙන්නේ නැහැ ඇත්තටම. ඒක හොඳට මතක තියාගන්න. මම එකයි කිව්වේ අපි වැරදීමක් වෙන්න බෑ කවදාකවත්. 5x කියන තැනට අපි 2 එකතු කිරීම 3 කියලා ඒක දාන්න බෑ ඇත්තට. මේක දානවා නම් ඒක ගණිතය දන්නේ නැතිනම් මේක වෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම එතකොට ඒක නිසා ඒ වගේ අතපසු වීම කවදාකවත් කරන්න බෑ ඇත්තටම. මේක දූල පුතාලා ලියා ගන්න. එතකොට ලියාගෙන ඉවරලා කියන්න අපි ඊළඟ කොටසට යන්න පුළුවන්. මේකෙදී මේ පද දෙකේ මෙතන මේ අවස්ථාවේදී මෙතන හදන්න අවශ්‍ය නැහැ. දූල පුතාලට අවශ්‍ය තැනක වෙන තැනකට ගෙනහිල්ලා
මේකෙදී එකතුව ඇල්ප ධන බීට කියලා අපි කලින් කිව්ව එකයි ඇල්ප බීට ගුණිතයයි. එතකොට එකතුව කියන එක මේ අවස්ථාවේදී 5 වෙන්න ඕන. ඒකෙදී ගුණිතය කියන එක 6ක් වෙන්න ඕන. ඒක බැලුවොත් එහෙම 1යි 4යි. මේකෙදී 4 වරක් කීයද? 4යි. ඒක නෙවෙයි. ඊළඟට 2යි 3යි දෙවරක් 2යි 3යි කීයද? මේ අවස්ථාවේදී එකතුව 2යි 3යි කියන්නේ 5යි. එතකොට මේ දෙකේ ගුණිතය බැලුවොත් එහෙම දෙවරක් 3 කියන්නේ 6යි. ඕකේ මේක. එතකොට මේ වෙනුවට 5 වෙනුවට අපිට 2 වැඩි 2යි x එකතු කිරීම 3යි x කියලා දාන්න පුළුවන් කියන එක. මේක ලියාගෙන ඉවර නම් කියන්න ලියාගත්ත ඉවර දුර පුතාලා. එතකොට අපිට ඊළඟ කොටසට යන්න පුළුවන්. ලියලා ඉවරයි සර්. ඕකේ අනිත් දූල පුතාලා ලියන දූල පුතාලා ඉන්නවත් තාම. ලියන දූල පුතාලා නැත්තම් අපි ඊළඟ කොටසට යන්න පුළුවන්. ලියන දූල පුතාලා නැත්තම් අපි නිදසුන දෙක කියන එක ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිදසුන දෙක කියන එක එතකොට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අවස්ථාවේදී. එතකොට කලින් අවස්ථාවේදී අපි ධන කියන අවස්ථාව ගැන කතා කරේ. දැන් ඍණ කියන අවස්ථාවත් මැද පදයේදී එහෙම නැත්නම් අවසන් පදයේදී ඍණ කියන අවස්ථාවක් තියෙන අවස්ථාවක්. එතකොට අපි හැම වෙලාවෙම මේ සුළු කරන ආකාරයේ විකයි අපි මේ මැද පදයේ කියන එක කොටස් දෙකකට බෙදනවා. ඒ දෙකේ ගුණිතය කියන එක 12ට සමාන වෙන්න ඕන. එහෙනම් අපිට මේ අවස්ථාවේදී මැද පදයේ අපි මේ ගණන් ඒ කියන්නේ මේක වෙන ක්‍රමයක් කියන එක මේ අවස්ථාවේදී මෙතන 8x ඍණ 8x කියන එක මෙතන දාලා මේක හැදුවත් එතකොට මේ අවස්ථාවේදී එතකොට ඒක ගුණ කරන අවස්ථාව එතකොට ඒ x වර්ගයක් එන එක විතරයි වෙන්නේ. ඒක නිසා ඒකෙදී මේ ගාන මේ අවස්ථාවේදී අපිට මේ ගාන කියන එකේ ප්‍රධාන කොටස වෙන්නේ මේ කොටස. මේක ගාන තියෙන්නේ ඊළඟට අපිට ඊළඟ ස්ටෙප් එක වෙන්නේ මේ අවස්ථාවේදී මේක කොටස් දෙකකට බෙදපු අවස්ථාව. ඒ කියන්නේ මේ 8x කියන එක පද දෙකකට බෙදලා ඊළඟට මේකට යොදන අවස්ථාව තමයි අපි කොහොමද මේ පද දෙකකට බෙදන්නේ කියන කොටස. ඒක ඒක ගාන හදන ක්‍රමයට අදාළයි. නමුත් ඒක දූල පුතාලා මතකෙන් දානව නම් ඒක වැරදි. නමුත් වෙන ක්‍රමයකින් මේ අවස්ථාවේදී මේ පොතේ තියෙන ක්‍රමයයි මේ ක්‍රමයයි දෙකම එකයි. වෙනස තියෙන්නේ x කියන එක ලියන්නේ නැති එක විතරයි. එතකොට මේකේ ගාන හදන ක්‍රමය දෙකම එකයි. නමුත් මම කලින් කිව්වා වගේ අපි x කියන එක වැඩියෙන් යොදනකොට ඒක සුළු කරන්න අපහසුයි. ඒක නිසා මේ ගාන කියන එක මේකේ පළවෙනි ස්ටෙප් එක මේක මුලින් පටන් ගන්නේ. දෙවෙනි ස්ටෙප් එක වෙන්නේ මේක. මෙතෙන්ට ගේන අවස්ථාව තමයි මේ හදන ක්‍රමය. එතකොට මේ හදන ක්‍රමය කියන එක තියෙනවා නම් එතකොට මේ පද දෙකක් එතකොට විදියට වෙන් කරන එක තියෙනවා නම් අපිට එතකොට මේ අවස්ථාව එතකොට දූල පුතාලා කොහොමද මේ පද දෙකක් බවට පත් කරේ කියන එක එතකොට ඒක මෙතනින් ලියනවා නම් එතකොට ඒක තරම් ප්‍රශ්නයක් නැහැ ඇත්තටම. මෙතනින් ඊළඟට එන්නේ මේක සුළු කිරීම කියන කොටස තමයි ඊළඟ කොටසට එන්නේ. මේ ගානේ තුන්වෙනි ස්ටෙප් එක ඉන්නේ ඒ ආකාරයට. එතකොට ඒක දූල පුතාලා එතකොට මේ අවස්ථාවේදී මෙතන වැරදුනොත් එහෙම අපි කොහොම හැදුවත් මෙතනින් මෙහාට තේරුමක් නැහැ ඇත්තටම ගාන. ඒ කියන්නේ මේ පද දෙක මෙතන පද දෙකකට වෙන් කරන තැන ඒක වැදගත් වෙනවා. ඒක මතක තියාගන්න. අපි මේක බැලුවොත් එහෙම එතකොට මේ කොටස අපි මේක දූල පුතාලා අවශ්‍ය නම් මේ ආකාරයට හදලා පිටිපස්සට x කියලා දැම්මත් කමන්නේ. ඒ පොතේ තියෙන විදියට එතකොට හදන්න එක විදියට බැලුවොත් එහෙම එතකොට ඒ x කියන එක දැම්මත් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒක ඒ ගණිතය කියන එකේ වැදගත් වෙන දේ එතකොට ඒකෙදී ඒ සුළු කිරීම කරන ආකාරය වැදගත් වෙනවා.
ඒ උත්තර පහත් වෙන්නේ නැති වෙන්න සුළු කරන එක. නමුත් ඒකේ ඒ සුළු කරන ආකාරය දූල පුතාලා මේ පොතේදී සුළු කරන ආකාරය එකක් ඉගෙන ගත්තට ඒක ඒ විදිහට මේ කියන්නේ x කියන එක තියුණත් නැතත් කියන එක තරම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඇත්තටම. එතකොට මේ පොතේ තියෙන ආකාරයයි මම මෙතන මේ කතා කරන ආකාරය අතර වෙනස තියෙන්නේ x කියන එකක් x කියන එකක් තියෙනවද x කියන එකක් නැද්ද කියන එක විතරයි. ඒ වෙනස විතරයි තියෙන්නේ වෙන වෙනසක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට මේකෙදී x කියන එකක් තියෙනවද නැද්ද කියන එක තමයි වෙනසකට තියෙන්නේ. අපි එතකොට මේක බැලුවොත් එහෙම එතකොට මම මේක වෙනම සුරු කරන්නම්. එතකොට මේ අවස්ථාවේදී අපි කතා කරන්නේ ඍණ 8 කියන එකයි 12 කියන එකයි. එතකොට ඍණ 8 කියන එකයි 12 කියන එකයි එතකොට කතා කරන්නේ. එතකොට ඍණ 8 කියන එක අපි බැලුවොත් එහෙම එතකොට කොටස් දෙකකට බෙදුවොත් එහෙම අපිට ලියන්න පුළුවන් මේ අවස්ථාව එකක් දූල පුතාලා මතක තියාගන්න ඕන මේවයිදී මේ ගානේ සාමාන්‍ය දේවල්ට වඩා අපි ගණන් වලදී ප්‍රධාන සිද්ධාන්ත ටික තමයි වැදගත් වෙන්නේ. මේ අවස්ථාවේදී අපි මේක සුළු කරනකොට දූල පුතාලා හොඳින් දැනගත යුතු එකක් තියෙනවා. අපි වැඩි කිරීම කරනකොට ඍණ වැඩි කිරීම ඍණ කියන එක එතකොට අපිට මේක ධන කියලා අපි කතා කරලා තියෙනවා. ඊළඟට ඍණ වැඩි කිරීම ධන කියන එක අපි කතා කරලා තියෙනවා ඍණ කියලා. ඒ වගේම ධන වැඩි කිරීම ඍණ කියන එක මේකෙදි අපි කතා කරලා තියෙනවා ඍණ කියන එක. ධන වැඩි කිරීම ධන කියන්නේ ධන කියලා අපි කතා කරලා තියෙනවා. මේ අවස්ථාව ඊටාම වැදගත් වෙනවා මේ ගාන සුළු කරන්න. මේ දැනුම අනිවාර්යයෙන්ම දූල පුතාලට තියෙන්න ඕනේ. ඒ කියන්නේ පද දෙකක් සමාන නම් එතකොට පද දෙක ඍණද ධනද කියන එක ප්‍රශ්නයක් නෑ. ඒ පද දෙක සමාන නම් එතකොට ධනාගයක් ලැබෙන්නේ කියන එකත් අසමාන නම් ඒ පද දෙකේ ලකුණු එහෙනම් එතකොට අපිට ඍණාගයක් ලැබෙන්නේ කියන එකත් මතක තියාගන්න ඕනේ. එතකොට පද දෙකේ ලකුණු සමාන වෙලාවට පද දෙකේ ලකුණු සමාන වෙට එතකොට පද දෙකේ ලකුණු සමාන නම් එතකොට ගුණිතය ධන වෙනවා. පද දෙකේ ලකුණු අසමාන නම් අනිත් පැත්තට කිව්වොත් එහෙම ගුණිතය ඍණ වෙනවා. එතකොට ಗುಣ කරනකොට ඒකේ පද දෙකක් අපි ಗುಣ කරනකොට ඒකේ ලකුණු අසමාන නම් එතකොට ඒව ಗುಣ කරාම අපිට ලැබෙන්නේ ඍණාගයක්. ඒ ලකුණු සමාන නම් අපිට ලැබෙන්නේ ධනාගයක්. ඒක ඊටාම වැදගත් වෙනවා මේක මේ ගාන හදනකොට. මොකද මෙතන තියෙන්නේ ඍණාගයක් තියෙන්නේ මේකේ ඍණාගයක් තියෙන්නේ මේ අවස්ථාවේ මෙතන තියෙන්නේ මොකද්ද ධනාගයක්. එහෙනම් දූල පුතාලා මේකෙදී මේ පද මෙතන එන පද කියන එක දූල පුතාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. මේකෙදී එතකොට මේ අවස්ථාවේදී දූල පුතාලා තේරුම් ගන්න වෙන්න පුළුවන් වෙන්න ඕන. එතකොට මේ අවස්ථාව මෙතන මොන අවස්ථාවද කියන එක කියන්නේ මෙතන මේ අවස්ථාවේදී මෙතන තියෙන අවස්ථා ධන කියන එක මෙතන ඇවිත් තියෙන්නේ. එහෙනම් මේකද මේ අවස්ථාවද ධන ඒව දෙකකින් ඍණ එකක් හැදෙනවද ඍණ ඒව අවස්ථාව දෙකකින් ධන එකක් හදනවද කියන මේක වැදගත් වෙනවා. එහෙනම් දූල පුතාලා මේ අවස්ථාව තමයි අපි ගන්න කියන එක ඒක හොඳට තේරුම් ගන්න. මෙතන ධන වෙන්නත් මෙතන ඍණ වෙන්නත් බැලුවොත් එහෙම ඍණ පද දෙකක ගුණිතයකින් තමයි අපිට ධන පදයක් ලැබිලා තියෙන්නේ කියන අවස්ථාව. එතකොට අපිට මේක කොටස් දෙකකට බෙදනකොට අපි බැලුවොත් එහෙම එතකොට අපිට ලියන්න පුළුවන් එකක් ඍණ 1 කියන එක අනිත් එක ඍණ 7 කියන එක. එතකොට ඍණ 7යි ඍණ 1යි වැඩි කරාම අපිට ලැබෙන්නේ කීයද 7 කියලා. එහෙනම් මේක 12 කියන එක නෙවෙයි. ඊළඟට අපි බැලුවොත් එහෙම මේකෙදී අපිට ඍණ 2 කියන එක ලාගන්න පුළුවන්. එතකොට මේක ඍණ 6.
ඍණ 6යි ඍණ 2යි කියන්නේ ඍණ 8යි. එතකොට ඒක හරි. එතකොට අපි මේක වැඩි කරාම ඍණ වැඩි කිරීම ඍණ කියන්නේ ධන 6 වරක් 2 කියන්නේ කීයද 12යි. එහෙනම් මේ අවස්ථාවේදී මේක තෘප්තිමත් වෙලා තියෙනවා මේ අවස්ථාව. එහෙනම් අපිට මේ 8x වෙනුවට ඍණ 8x වෙනුවට අපිට දොදන්න පුළුවන් මේක දූල පුතාලා අවශ්‍ය නම් මෙහෙම ලිව්වට කිසි ප්‍රශ්නයක් නැහැ. x වර්ගය ඍණ 2x කියන එකයි ඍණ 6x කියන එකයි ධන 12. එතකොට මේ අවස්ථාව එතකොට මේකෙදී අපි මේක බැලුවොත් එහෙම x කියන එක ගන්නවා x ඍණ 2 කියන එකයි මෙතනින් x ගත්තාම මෙතන ඍණ 6 කියන එක ගත්තාම x ඍණ 2 කියන එකයි අපිට ලැබෙන්නේ. එහෙනම් මේ අවස්ථාවේදී x ඍණ 2 කියන එක ගත්තාම අපිට ලැබෙනවා x ඍණ 6 කියන එක. මේකෙන් මේ ගාන අපිට සුළු කරන්න පුළුවන්. එතකොට ගානකදී මේ කොටස දැක්කහම මම කලින් කිව්වා වගේ මේකෙදී මේ ධන ඍණ කියන එක වරද්ද ගත්තාම මේ ගාන ඉවරයි එතනින්ම. ඒක හොඳට මතක තියාගන්න. එතකොට දූල පුතාලා අමතරව මේ දැනුම මෙතන මේ තියෙන මේ දැනුම කියන එක ඊටාම වැදගත් වෙනවා කියන එක ඒක හොඳින්ට මතක තියාගන්න. එතකොට මෙතන ඍණ කියන එකෙන් වැඩි කරාම ධන වෙනවා කියන ඒ දැනුම කියන එක නැත්තම් මේ ගාන හදන්න බෑ ඇත්තටම. ඒ දැනුම කියන එක තියෙන කෙනෙක්ට විතරයි මේක මේ ආකාරයට කොටස් දෙකකට හදන්න පුළුවන් වෙන්නේ. එතකොට මම කලින් කිව්වා වගේ මේක අපිට මේක කටු වැඩ ඇත්තටම මේක කටු වැඩ කිරීමක් සමානයි මේ කොටස. මේකයි ඇත්තටම මේ ගානේ ඇත්තටම මේක කොටස වෙන්නේ. මේක එතකොට කොහොම හැදුවත් කවුරු හැදුවත් මේ ආකාරයට හැර මේ ගාන හදන්න විදියක් නැහැ. ඒක ඒ කවුරු හැදුවත් මේ ගාන මේ විදියට හැර හදන්න විදියක් නැහැ. තව ක්‍රමයක් තියෙනවා. ඒක උසස් පෙළට ගියාම එතකොට ඒකේ ගියපු කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. නමුත් අපි සාමාන්‍යයෙන් හදන්නේ මේ ආකාරයට. එතකොට ඒක අපි මෙතන මේ කටු වැඩ මේ අවස්ථාව එතකොට කටු වැඩ කරන එක දූල පුතාලා කොහොම ඒ කියන්නේ x කියන එක දාගෙන හැදුවත් එකයි x කියන එක දාගෙන හැදුවේ නැතත් ඒක දූල පුතාලට පහසු අවස්ථාවක්. එතකොට නමුත් ඒක ලියන එක ඊටාම වැදගත් වෙනවා. ඒක ලියන්න එක මොකද ඒ කොහෙන්ද මේ කොටස උඩින් පහත් උනේ නැහැ කියන එක බලන කෙනෙක්ට මේ දරුවා මේ දැනගෙන මේක හදලා තියෙන කියන එක තේරුම් ගන්න. එතකොට ඒක තියෙන එක වැදගත් වෙනවා. මේ කොටස දූල පුතාලා එතකොට ලියා ගන්න. එතකොට මේ කොටස මේක ලියා ගන්න. මෙතන උනත් මේ කොටුවක් ඇතුලේ දාලා තියෙන්නේ ඒකයි කටු වැඩ මේක. ඒක නිසා ඒකට ලකුණු ලැබීමක් සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මෙතන වැරදුනොත් එහෙම මෙතන කෙලින්ම වරදිනවා. එතකොට ගාන එතනින් එහාට ඉවරයි. ඒක නිසා මේක අවශ්‍යයි ගානක. නමුත් ඒකට මං හිතන්නේ නැහැ ලොකු ලකුණක් දෙනවා කියලා. ලකුණු දෙන්න නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න. x කියලා දාන එකදවද නොදන්න අවස්ථාවදී එතකොට ඒක දූල පුතාලා තීරණය කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. මෙතෙන්ට වෙනකම් මොන හරි ප්‍රශ්න තියෙනවා දූල පුතාලට? නැත්නම් අපි අදට මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දූල පුතාලා ඒක මේ අවස්ථාව එතකොට මෙතන නිදසුන දෙක කියන අවස්ථාව වෙනකන් හැදුවා. දූල පුතාලා නිකන් හදන්න පුළුවන්. ඒක හදලා බලන්න අවශ්‍ය නම් එතකොට අපි ඊළඟ දවසේ ඊටු ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙන්ට වෙනකම් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් දූල පුතාලට.